ආයිබෝවන් කියලා පිළිගන්නවා හැමදෙනාම කම්බයින් මැත් YouTube channel එකට. සරල අනුවර්ති චලිතය කියන පාඩම් කොටසට දාලව හතරවෙනි වීඩියෝ තමයි මම අද මේ ඔයාලට අරගෙන ආවේ. තුන්වෙනි වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා සරල අනුවර්ති චලිතය ඔප්පු කිරීමට පස්සේ. ඒ කියන්නේ x double dot සමීකරණය ලබා ගැනීමෙන් පස්සේ අපි ගාන හදන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි සමීකරණ ඇසුරෙන් අනිත් ක්‍රමවේද තමයි වෘත්තයේ භාවිතයෙන් ගැටලු සෑදීම. මම අද ඔයාලට කියලා දෙන්නේ සමීකරණ භාවිතයෙන් කොහොමද මේ සරල අනුවර්ති චලිතයට අදාළ ගානක් හදන්නේ කියලා. මම මෙතනදී ගැටලු විදිහට භාවිතා කරන්නේ දෙවැනි වීඩියෝ එකේදී මම ඔයාලට දුන්නු ගැටලුවම තමයි. ඒ ගැටලුව තවත් ඉදිරියට කොහොමද හදන්නේ කියලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ බලන කලින්වා අනිවාර්යයෙන්ම දෙවැනි සහ තුන්වෙනි වීඩියෝස් බලලා ඉන්න ඕන. එහෙම නැත්නම් මම මේ කියලා දෙන දේවල් ඔයාලට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවට යන ප්‍රථමයෙන් ඔයාලට කියලා දෙන්න පොඩි කාරණාවක්. මම මේ කියලා දෙන්න යන කාරණාව මම බලාපොරොත්තු වෙන ඔයාලා සමහරට මගේ ප්‍රශ්නයක් විදිහට අහවි කියලා. හැබැයි කවුරුත් මේ ගැන මගෙන් ප්‍රශ්න කරලා තිබුණේ නැහැ. මම ඔයාලට පළවෙනි වීඩියෝෙන් කියලා දුන්නේ සරල අනුවර්ති චලිතයක් නම් ඒක මෙන්න මේ සූත්‍රයේ තෘප්ත කරන්න ඕනේ කියන කාරණාව. ඒ කියන්නේ ත්වරණය විස්ථාපනයට සමානුපාතික වෙන්න ඕනේ. ඒ වගේම දිශා ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ. හරි ඍණ ලකුණෙන් කියවෙන ඔය කාරණා. හැබැයි අපි මේ ඔප්පු කරපු සමීකරණය මේ තමයි දෙවන වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නු ඔප්පු කිරීම. ඉතින් මේ ඔප්පු කිරීමේදී අපිට ලැබුණ ඔය ආකාරයේ සමීකරණයක් නෙමෙයි. හරිද? මේ පදේ අනිත් පැත්තට අරන් ගියොත් ඍණ ලකුණ අපිට ලැබෙනවා. ඍණ ලකුණේ ගැටලුවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ත්වරණය විස්ථාපනයටම සමානුපාතික නොවි. මොකද මෙතන විස්ථාපනය කියන්නේ x. මෙතන ඇවිල්ලා තියෙන්නේ x ගෙන් යම් නියතයක් අඩු වෙනවා. කියන්නේ x වෙන l බෙදීම 3. කියන්නේ මේ පදය තමයි ත්වරණයට සමානුපාතික වෙලා තියෙන්නේ. හරි. ඔන්න ඔය ප්‍රශ්න වලට එන්නවා. හරි හැබැයි මගේ කවුරුත් ඔක ප්‍රශ්න කරලා තිබුණේ නැහැ. ඉතින් ඔය හැම ප්‍රශ්නෙටම උත්තරේ මම දැන් ඔයාලට කියලා දෙනවා. හරි. නැත්නම් මෙතන සිදුවුණු කාරණා මම දැන් ඔයාලට පැහැදිලි කරනවා. මම පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නේ මෙන්න මේ ඔප්පු කිරීම කරන්න අපි විස්ථාපනය මනින්න ඕන කේන්ද්‍රය නම් කියලා. හරිද? කේන්ද්‍රය නම් මැන්නොත් තමයි මෙන්න මේ විදිහට සිද්ධ වෙන්නේ. හැබැයි මේ ගානේදී මේ ස්වභාවික දිගේ නම් තමයි අපි මැන්නේ. හරිද? එතකොට මෙතන කේන්ද්‍රය නම් නෙමෙයි. හරිද? මොකද අපි මේ තා කේන්ද්‍රය කියලා දෙයක් ගැන කතා වුන්නේ නැහැ. හරිද? සමහරවිට මෙතන කේන්ද්‍ර වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ කේන්ද්‍රය. හරි. අපිට කිව්වේ ගානේ මෙන්න මේ ස්ථානේ ඉඳන් මනින්න කියලා විතරයි. අපි විස්ථාපනයේ කේන්ද්‍රය ඉඳන් මැන්නොත් තමයි මෙන්න මේ විදිහේ සමීකරණයක් අපිට ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි විස්ථාපනයේ වෙන තැනක ඉඳන් මැන්නොත් කේන්ද්‍රේ නොවන ලක්ෂයක ඉඳන් මැන්නොත් අපිට ලැබෙන සමීකරණය මෙන්න මේ වගේ පොඩි වෙනස් වීමකට භාජනය වෙලා තමයි ලැබෙන්නේ. හරි. අන්න ඒකයි මෙන්න මේ විදිහට ගාන වෙනස් වෙන්න හේතුව. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට අපිට කොහෙත්ම මෙන්න මේ විදිහට සමීකරණ ඔප්පු කරගන්න බැරිද කියලා. හරිද? ඒ කියන්නේ අපිට කිසිම අවස්ථාවක මෙන්න මේ වගේ ගැටලුවකට සමීකරණ මේ ආකාරයට නිර්මාණය කරගන්න බැරිද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ ප්‍රශ්න උත්තරේ පුළුවන්. ඉතින් ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා මෙයාගේ කේන්ද්‍රය තියෙන. හරිද? මොකද අපිට දැන් කේන්ද්‍රය ඉඳන් මනින්න වෙන්නේ. විස්ථාපන කේන්ද්‍ර නම් මැන්නොත් තමයි මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් බලමු මෙයා කේන්ද්‍රය කොහෙද විදිහ. ඉතින් ඔය කේන්ද්‍රය සෙම කියන කාරණාවට මම තුන්වෙනි වීඩියෝ එකේදී ඔයාලට විශේෂ කාරණාවක් කියලා දුන්නා. කේන්ද්‍රයේදී ත්වරණය බිඳුවයි. හරිද? ඔන්න ඔය කියන කාරණා භාවිත කරලා තමයි මම දැන් මෙයාගේ කේන්ද්‍රය හොයන්නේ. හරිද? ඉතින් මෙන්න මේ ක්‍රමවේදය හරිද මෙතනින් ඉදිරි එමෙතන හදන ඕනම ගානකට වඩා භාවිත කරන්න පුළුවන්. හරිද? ඒ නිසා අපේ ගණන්වලදී බොහෝ වෙලාවට කේන්ද්‍රය අහනවා. ඉතින් ඒ අහන අවස්ථාවවලදී මෙන්න මේ විදියට වට හොයා ගන්න පුළුවන්. හරි. මෙතනදී දැන් බලන්න මේ ත්වරණය බිඳුවයි කියන කාරණා මෙතෙන්ට අදහස් කරමු. මේ පදේ බිඳුව. මෙතන බිඳුව තියෙන්නේ. එහෙනම් මේ කොටස බිඳුවට සමාන වෙන්නේ. හරි. ඉතින් ඔය විදිහට මේ ආදේශ කර කර ඉන්න එපා. අපිට එකපාර උත්තර ලියද හැ x සමානයි l බෙදීම 3යි. හරිද? ඒ කියන්නේ මේ පදයක් බිඳුවයි නම් නැත් බිඳුව යන අනිවාර්යයෙන් මේ කොටස බිඳුවට සමාන වෙන්න ඕන. මොකද බිඳුව දන කිසියම් පදයක් බිඳුව වෙන්න නම් මෙයා බිඳුවයි. හරිද? ඒතර x වෙන l බෙදීම 3 බිඳුව වෙන්න ඕන. එහෙනම් x සමානයි l බෙදීම 3. හරි. පැහැදිලිද? මම එකපාරට උත්තර ලියුවා. මොකද හැබැයි මේ සිද්ධිය ඔයාලට පුළුවන් වෙන්න ඕන. හරි. මොකද
පොඩි සුළු කිරීමක් මෙතන තියෙනවා. හරි. දැන් මේ x සමාන l බෙදීම 3 කියන දෙයින් ඇත්තටම මේ මොකද්ද කියන්නේ? හරිද? ඒ කියන්නේ කේන්ද්‍රය කියන පොයින්ට් එක මෙතනින් කිය වෙනවාද කියලා උලක් එනවනේ. හරිද? ඉතින් මම කිව්වා x කියන්නේ විස්ථාපනය. හරිද? එහෙම නැත්නම් තවත් වචනයකට හඳුන්වන්න පුළුවන්. ඒ තමයි යා පිහිටුම. හරිද? පිහිටුම හඟවන පදයක් විදියට. හරිද? ඒ කියන්නේ දැන් මෙතනින් අපිට ලැබෙනවා කේන්ද්‍රය කියන ලක්ෂය ඇත්තටම පිහිටලා තියෙන්නේ කොතනද කියලා. හරිද? ඒ කියන්නේ මෙතනින් අපිට ලැබෙනවා x සමාන l බෙදීම 3යි කියලා කියන්නේ කේන්ද්‍රයේදී. ඒතර කේන්ද්‍රයේ තියෙන්නේ මේ x මයිනස් තැන ඉඳන් l බෙදීම 3 5යි. කියන්නේ මෙන්න මේ වගේ පොයින්ට් එක. හරි. කේන්ද්‍රය. දැන් අපිට තියෙන්නේ කේන්ද්‍රේ ඉඳන් මෙන්න මේ සාධාරණ මොහොත මේ තියෙන මේ සාධාරණ මොහොතට දුර. හරි එතන විස්ථාපනය හොයාගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට ඔප්පු කිරීම කරන්න. හරි. ඉතින් දැන් මෙතන ඉඳන් මෙන්න මේ අංශු වල තියෙන විස්ථාපනය අපි කොහොමද හොයන්නේ? හරි. ඒ හොයන්නේ මෙන්න මේ විදිහට. අපි දන්නවනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර x කියලා අපි දන්නවා. හරි. මෙතන ඉඳන් කේන්ද්‍රයට තියෙන දුර l බෙදීම 3යි කියලාත් අපි දන්නවා. ඉතින් එහෙනම් කේන්ද්‍රේ ඉඳන් අංශු වලට තියෙන දුර x ගෙන් මෙයාගේ අඩු කරාම අපිට ලැබෙනවා. හරි. ඉතින් මම ඔය කියන කාරණාව මෙන්න මෙහෙම සඳහන් කරගන්න. y සමානයි x ඍණ l බෙදීම 3 විදියට. ලෙස ගමු. මේ ගමන එක විදිහට භාවිත කරනවා. අපි මෙයාට දාගමු a කියලා. එතන y කින් සඳහන් වෙන්නේ විස්ථාපනයක් මනින්නේ කේන්ද්‍රේ ඉඳන් දිශාව පහළට. හරි. ඔන්න දැන් අපිට විස්ථාපනයක් තියෙනවා. හැබැයි ත්වරණයකුත් අපිට ඕන. හරි මේ ඔප්පු කිරීම කරන්න ත්වරණයක් අවශ්‍යයි. ඉතින් ත්වරණය හදාගන්න මෙන්න මෙහෙමයි. මම මේ ලබාගත් ප්‍රකාශනය දෙවරක් t විශයෙන් අවකලනය කරනවා. ඉතින් මේ t විශයෙන් අවකලනය කිරීම කියන කාරණාව මම මීට කලින් වීඩියෝ එකකදී ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ වීඩියෝ බලපු කෙනෙක්ට මෙන්න මේ මම කරන්න යන වැඩේ ගැන අවබෝධයක් ඇති. ඉතින් t විශයෙන් දෙවරක් අවකලනය කරාම මෙතන ලැබෙන්නේ y double dot අනයි x double dot කියලා. මොකද නියතයක් අවකලනය කරාම බිඳුවට. ඉතින් මෙන්න මේ කිව්ව කාරණා දෙක. හරි මේ 1 සහ 2 විතර මේ ලබාගත් ප්‍රකාශන දෙක මම දැන් මෙන්න මේ a කියන ප්‍රකාශනයට ආදේශ කරනවා. බලන්න දැන් මට මේ x double dot වෙනුවට y double dot කියන පදේ ආදේශ කරන්න පුළුවන්. හරි මම මෙතනින් මේක ආදේශ කළා වලට පෙන්නන්න. මට දැන් පුළුවන් මේ x double dot වෙනුවට y double dot කියලා ලියන්න. ධන 3යි g බෙදීම l ඒ විදිහටම එනවා. මෙතන x ඍණ l බෙදීම 3 වෙනුවට මට පුළුවන් y කියන විචල්‍ය භාවිත කරන්න. හරි. ඉතින් දැන් බලන්න අපිට මෙන්න මේ ආකාරයේ සූත්‍රයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ පදේ අපි අනිත් පැත්තට අරන් ගියොත් කියන්නේ සමාන ලකුණ එහා පැත්තට අරන් ගියොත් අවශ්‍ය කරන ඍණ ලකුණ ලැබෙනවා. ඒ වගේම ත්වරණය විස්ථාපනයට සමානුපාතිකයි කියලා අපිට ලැබෙනවා. හරි. එතකොට මෙතනදී මේ k කියන නියතය ගැටලුව අනුව වෙනස් වෙන නියතය. හරිද? අපිට ගැටලුවේ ලබා දෙන මේ අංශුවේ ස්කන්ධය, මේ ලබා දෙන තන්තුවේ ප්‍රත්‍යස්ථ මාපාංකය ආදී කවුරු කාරණා මත සහ යාගේ ස්වභාවික දිග කියන දේවල් මත මෙන්න මේ k කියන නියතය වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් හැබැයි එයා මොන විදිහට වෙනස් වුණත් සරලවම තියෙන මෙන්න මේ විදිහට අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඉතින් මම දැන් අන්න ඒ ඔප්පු කිරීම වලට කරලා පෙන්නනවා. හරිද? ඉතින් ඒ කියන්නේ මේ විදිහට ඕනෑම සමීකරණයක් අපිට මේ ආකාරයට සකස් කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් 2015, 2016, 2018 සහ 2019 කියන අවුරුදු 7 පාස් පේපර්ස් ඔය ආරම්භ බැලුවොත්. ඒතර ඔයාලට පැහැදිලි වෙවි. ඒ ගැටලු වලදී අපිට ලැබෙන්නේ මෙන්න මේ වගේ සමීකරණ. ඊට පස්සේ යාලා කියනවා මෙන්න මේ සමීකරණය මෙන්න මේ ආකාරයට ඔප්පු කරලා පෙන්වන්න කියලා. හරිද? ඉතින් එතන මම මේ කියලා දීපු කාරණා භාවිතා කළාම ඔයාලට මේ වැඩේ කරන්න වෙන්නේ. ඉතින් දැන් ඔයාලට පුළුවන් මම ඔය සඳහන් කරපු අවුරුදු වල ප්‍රශ්න කරලා බලන්න. කළා මෙන්න මේ කිව්ව කාරණාව ගැන
හොඳ අවබෝධයක් ලබා. හරි. දැන් අපි යමු සමීකරණ භාවිතයෙන් අපිට හදන්න තියෙන ගැටලුව මොකක්ද කියලා බලන්න. ඉතින් මේ ගානේ x ඩබල් සමීකරණය ඔප්පු කිරීම දක්වා කාරණාව දෙවෙනි වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා. එතනින් ඉදිරියට ගානේ අපිට කියලා තියෙනවා ඉහත සමීකරණයේ විසඳුම x සමානයි L බෙදීම 3 ධන alpha cos omega t ධන beta sin omega t බව උපකල්පනය කරමින් alpha beta omega යන නියතවල අගයන් සොයන. මේ ගැටලුවේදී අපිට දෙය තියෙන්නේ ඉහත සමීකරණයේ විසඳුම මෙන්න මේ ආකාරයට උපකල්පනය කරමින් කියලා. හරිද? එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවනේ මොකද්ද මේ විසඳුමක් කියලා කියන්නේ. හරිද? ඔකට උත්තරේ තියෙන්නේ අවකලනය. අවකලනයේ ගැටලුවවලදී ඔයාලට ලැබිලා ඇති මෙන්න මේ ආකාරයේ ගණන. ඒ තමයි x සමානයි කියලා අපිට මෙන්න මේ විදිහේ මොනවා හරි ප්‍රකාශනයක් ලබා දෙනවා. දීලා එයාගේ පළවෙනි ව්‍යුත්පන්නය හෝ දෙවෙනි ව්‍යුත්පන්නයට අදාළව. මෙන්න මේ වගේ ඔප්පු කිරීමක් කරනවා. හැබැයි ඒ ගණන්වලදී අපිට මේ x ඩබල් ඩොට් වගේ පද ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ අපිට ලැබෙන්නේ d වර්ග y dx වර්ග එහෙම නැත්නම් d වර්ග x dt වර්ග ඔන්න ඔය වගේ පද සහිතව තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඇත්තටම මෙතනක් තියෙන්නේ ඔය කියන ආකාරයේ පදයක්ම තමයි. ඒ කියන්නේ මෙතන නම් තියෙන්නේ හරියටම කිව්වොත් මෙන්න මේ පදේ. හරිද? මම කියවනේ දෙවරක් t විශේෂ අවකලනය කරාම තමයි මේ ඩොට් දෙකක් භාවිත කරන්නේ. ඉතින් එහෙනම් මේ අපිට ලැබිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයේ කිසියම් වූ සමීකරණයක් දෙවරක් අවකලනය කරලා ලැබුණු ප්‍රකාශනයක්. හරිද? ඉතින් එයාව අපි අනුකලනය කරන් ගියොත් පියවරෙන් පියවරටම අනුකලනය කරන් ගියොත් අවසානයේ මේ උත්තර ලැබෙන්නේ. ඒක අපිට කියන්නේ මෙයාගේ විසඳුමක් තමයි මෙන්න මේ කියන්නේ. හරිද? මොකද මෙයා හැදුනේ එහෙම නැත්නම් මෙයාගේ මූලාරම්භය උනේ මෙයා. මෙයාගෙන් තමයි හැදුනේ. ඒ නිසා මෙයාගේ විසඳුමක් තමයි මේක. හරි දැන් ඔයාලට ඉහත සමීකරණයේ විසඳුම කියන වචනය ගැන දල අදහසක් ඇති. දැන් අපිට ගානේ දුන්නේ alpha. ඉතින් මෙතන තියෙන alpha සහ beta ඊට අමතරව මේ omega කියන නියතවල අගයන් හොයන්න කියලා. හරි දැන් අපි යමු අන්න ඒ වැඩේට. මේ නියත හොයන්න කලින් මම ඔයාලට පොඩි කාරණාවක් කියලා දෙන්නම්. මේ සරල අනුවාදී චලිතය ආශ්‍රිත ගැටලු සමීකරණ භාවිතයෙන් සාධන කියලා ඇත්තරම අපි කරන්නේ මොකක්ද කියලා. එතනදී වෙන්නේ මෙන්න මේ විදිහ දෙයක්. අපිට සරල අනුවර්තී චලිතයට. ඒ කියන්නේ මෙයා උඩ ඉඳන් ඇවිල්ලා මේ ස්වභාවයේදී ඉක්මවා ගිය මොහොතේ සිට එයා සරල අනුවර්තී. හරිද? ඉතින් සරල අනුවර්තී චලිතයට ආවහම එයාගේ විස්ථාපන කාලයත් එක්ක එයාගේ විස්ථාපනය කොහොමද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් කිසියම් ලක්ෂයක ප්‍රවේගය කීයද? එහෙම නැත්නම් කිසියම් ලක්ෂයක ත්වරණය කීයද කියන කාරණා අපිට හොයන්න බෑ. ඒක අමාරුයි. අපි දන්න මේ තාක් දන්න කිසිම සමීකරණයක් ඕක කරන්න බෑ. ඉතින් අපිට දැන් හොයන්න බැරි දේවල් මොනවද? විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, ඔය වගේ දේවල්. ඉතින් ඒවට අපි සමීකරණයක් ලියා ගන්නවා. හරි දැනට අපි ගාව විස්ථාපනයට අදාළ සමීකරණයක් තියෙනවා. ඔය විදිහට මම ප්‍රවේගයට සමීකරණයක් ලියා ගන්නවා. හරි ඒ විදිහට මම ත්වරණයට සමීකරණයක් ලියා ගන්නවා. හරි ඒ හැමෝම සම්බන්ධ වෙන්නේ කාලයත් එක්ක. හරි ඉස්සරහට මම අර සමීකරණ දෙක ලියුවම මට තේරෙයි කොහමද සම්බන්ධ වෙන්නේ කියලා. කොහොමද ඒ සම්බන්ධ වෙන්නේ කාලෙත් එක්ක. හරිද? ඒ කියන්නේ විස්ථාපන වෙනස් වෙන කාලෙත් එක්ක ප්‍රවේග ත්වරණය වෙනස් වෙන කාලෙත් සමග. හරිද? එතකොට අපිට මේ සමීකරණ එක්ක ඒ කියන්නේ සමීකරණ විසඳලා තමයි අපි කිසියම් ලක්ෂයක ප්‍රවේගය, කිසියම් ධනක ත්වරණය ඔය කියන කාරණා හොයන්නේ. හරිද? මම දැන් දාලා අදහසක් ලැබෙන්න ඇති කියලා අපි ඉදිරියට වැඩ දික් කරන් යමු. එතකොට ඔයාලට හරියටම මේ මම මොකක්ද කිව්වේ කියලා තේරෙයි. හරි. දැන් මම මෙතනින් පස්සේ ඊළඟට කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම දැන් කියවන මට විස්ථාපනයේ සමීකරණයක් දැන් තියෙනවා. හරි. හැබැයි තියුණාට සමීකරණේ ඇල්ෆා කවුද බීටා කවුද කියලා අපි දන්නේ. ඒ වගේම ඔමෙගා කවුද කියලා දන්නේ. අන්න එයා හොයන්න තමයි දැන් අපි යන්නේ. හරි. ඉතින් ඊළඟට මම කරන්නේ ප්‍රවේගයට මට සමීකරණයක් ඕනනේ. අන්න ඒ ඕන සමීකරණ මම හදා ගන්නවා. මෙන්න මේ සමීකරණය වරක් t විශේෂයෙන් අවකලනය කරනවා. එහෙම අවකලනය කරාම මෙතෙන් ලැබෙනවා x dot. නියතයක් අවකලනය කරොත් අපිට ලැබෙන බිඳුව. ඉතින් මම මේ පදේ ලියන්නේ නැහැ. ඒ වගේම cos අවකලනය කරාම අපි දන්නවා ඍණ ලකුණක් ඉස්සරහට එනවා. ඍණ sin omega t. ඊට අමතරව මේ ඇතුලේ තියෙන කෝණය අවකලනය කරා. දැන් අපි මතක තියාගන්න අවකලනය කරන විෂය t. හරිද?
එතන මෙතන ඔමෙගා t පදයක් තියෙන්නේ. ඔමෙගා t අපි අවකලනය කරද්දී එයාගේ ඉදිරියේ තියෙන ඔමෙගා ලකුණේ බැටි. ඊට පස්සේ මේ පදය අපි අවකලනය කරොත් බීටා sin අවකලනය කරද්දී cos බවට පත් වෙනවා. ඒ වගේම මෙන්න මේ ඇතුළ අවකලනය කරද්දී ඔමෙගා අපිට ලැබෙනවා. මම ඒ ලැබෙන පදේ එකපාර ලියන්නම්. බීටා ඔමෙගා cos ඔමෙගා t කියලා. ඔන්න ඒ විදිහට ප්‍රවේගයටත් සමීකරණයක් ලැබුණා. හරි ඊළඟට මම කරන්නේ මේ ලැබුණු ප්‍රකාශනේ මම නැවතත් t විශේෂයෙන් අවකලනය කරනවා. මෙයා නැවත අවකලනය කරොත් අපිට ලැබෙන්නේ තරණයක්. මේ පදය අවකලනය කරද්දී මේ ඔමෙගා මම මෙතෙන්ට අරන් හිතනවා මොකද ඔමෙගා කියන්නේ නියතයක්. ඒ නිසා ඍණ ඇල්ෆා ඔමෙගා. ඊට පස්සේ sin අවකලනය කරද්දී ආ cos බවට හැරෙනවා. මේ කෝණ අවකලනය කරද්දී ඔමෙගා කියන නියතේ නැවතත් අපිට ඉස්සරහට ලැබෙනවා. හරි ඉතින් ඔය කිව්ව කාරණා සියල්ලම මම එකපාර ලියනවා. මෙන්න මේ විදිහට. හරිද? ඔයාලත් මේ වැඩේ කරන්න පුළුවන් වෙනවා. කියන්නේ අවකලනයේ පාඩම හරියට කරපු කෙනාට මේ වැඩේ බොහොම පහසුයි. හරි. ඊට පස්සේ ඊළඟ පේළියේ බීටා ඔමෙගා නියත cos අවකලනය කරාම ඍණ sin ඍණ බීටා මේ ඇතුලේ කෝණය අවකලනය වෙද්දී ඔමෙගා කියලා පදයක් නැවතත් එනවා. sin ඔමෙගා t. හරි. ඉතින් මෙතන මේ සමීකරණේ ඔමෙගා වර්ග සහ මේ ඍණ ලකුණ කියන කාරණා මේ පද දෙකටම පොදුයිනේ. ඉතින් මම ඔය ටික පොඩ්ඩක් එළියට අරන්. නැවත මේ ප්‍රකාශනය ලියමු. ලියුවොත් බලන්න ඍණ ඔමෙගා වර්ග. එළියට ගත්තොත් මෙතන ඇල්ෆා cos ඔමෙගා t ධන බීටා sin ඔමෙගා t කියලා පදයක් තමයි හැදෙන්නේ. හරිද? ඉතින් මේ හැදුණු පදය හරිද? මෙන්න මේ පදය පොඩ්ඩක් බලන්න. මේ හැදුණු පදය නේද මෙන්න මෙතනත් මේ තියෙන. හරිද? ඉතින් මට දැන් පුළුවන් නේද මේ කොටස වෙනුවට මේ L බෙදීම තුන මෙතන අරන් ගිහිල්ලා x ඍණ L බෙදීම 3 කියලා ආදේශ කරන්න. හරි. ඉතින් මම ආදේශයත් මෙතන ලියාගන්න. ත්වරණයට ලැබුණු සමීකරණය අපිට අර දෙවැනි වීඩියෝ එකේදී මම ඔයාලට x double dot සූත්‍ර ඔප්පු කිරීම. ඒ කියන්නේ සමානයි මේ භාවිතා කරලා ඔප්පු කරේ අපි. එතනදී ලැබුණ ප්‍රකාශනය සමාන. එහා සමාන එකක් ලැබුණා. හැබැයි අපිට එතනදී මේ පදේ ගුණ වෙලා තිබුණේ 3g බෙදීම l කියලා පදයක. එතන ඔමෙගා කියලා පදයක් තිබුණේ නැහැ. මෙතෙන් ලැබුණේ 3g බෙදීම l. හරිද? එතකොට අපිට දැන් කියන්න පුළුවන් නේද? ඒ අපි කලින් ත්වරණයට ලබාගත් ප්‍රකාශනය සහ මේ මෙතන ලැබුණු ප්‍රකාශනය එක්ක යෙදෙන සංසන්දනය. මොකද එකම චලිතයට ත්වරණය සම්බන්ධයෙන් මට දැන් ප්‍රකාශන දෙකක් ලැබෙලා තියෙනවා. කලින් ලබාගත් ප්‍රකාශනය මේ ප්‍රකාශනය. ඉතින් ඔය දෙක භාවිතයෙන්. හරිද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් සමාන වෙන්න ඕනේ. x double dot මේ පද දෙකම සමාන වෙනවා. අර මම කලින් කිව්වා 3g බෙදීම l කියන නියතය මෙන්න මෙයාට සමාන වෙන්නම ඕන. ඉතින් අපි කිව්වා කාරණාවට පැහැදිලි වෙන්න මම කලින් ඔප්පු කරගත් සමීකරණය මේ පදේ සමාන ලකුණු මේ පැත්තට අරන් ආවිලා මම නේ ලියාගත්තා. එයාට මම a කියන නම දුන්නා. හරි. දැන් ඔයාලට පේනවද පැහැදිලිවම? හරි. ඒ කියන්නේ දැන් ඔමෙගා වර්ග කියන්නේ 3g බෙදීම l. ඕන මම දැන් අපිට හොයන්න කිව්ව තුන් දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා. ඒ කියන්නේ දැන් ඔමෙගා හරි. දැන් අපිට තියෙන්නේ ඇල්ෆා සහ බීටා හොයන්න. හරිද? ඉතින් එතනදී දැන් මට මේ බෝඩ් එක පොඩ්ඩක් මකන්න වෙනවා. ඉතින් වඩාත් හොඳයි මම මේ තාක් මේ කරපු දේවල් ටික ඔයාලත් ලියා ගන්න ඕනේ. හරිද? ඔයාලත් කොලේක මේ කාරණා ලියන්න. එතකොට මම ඉදිරියේදී කරන දේවල් ටික ඔයාලට වඩාත් පැහැදිලි වෙයි. හරි. දැන් අපි යමු ඇල්ෆා සහ බීටා හොයන්න. දෙවෙනි වීඩියෝ එකේදී ඔයාලට මතකද අංශු O ලක්ෂයෙන් අතහැරලා පහළට චලනය වෙද්දී එයා A ලක්ෂයේදී ඒ ලක්ෂය පහු කරන්නේ අනේ A ලක්ෂයේදී ප්‍රවේගය හොයන්න කියලා. ඉතින් ඔය ප්‍රශ්නෙට අපි ඒ වීඩියෝ එකේදී උත්තර ලියුවා. ඉතින් ඒ උත්තරේ විදිහට ලැබුණේ මූල 2GL කියලා. හරිද? හැබැයි මම මෙතනින් ඉදිරියේදී ගාන හදන්න මෙන්න මේ A හේදී අංශ ප්‍රවේගය මූල GL කියලා
පාවිච්චි කරනවා. අපි හරියටම භාවිතා කරන්න ඕනේ මෙතන අපිට ලැබෙන ප්‍රවේගය තමයි. ඒ වුණාට මට මේ ගානේදී ලැබෙන පිළිතුරු වල සංකීර්ණත්වය වැඩි වෙනවා මෙතන දෙකක් ආවොත්. හරිද? ඒක මම එහෙම දෙයක් වෙනසක් පොඩ්ඩක් ගානේ කරේ. මේක මම ලබා දීපු ගාන. ඒතර මේවයි ගණන් වලදී පොඩි අතපසු වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒකයි මෙතනදී උනේ මේ ගාන මෙතන මූල 2යි g දාගෙන හදන්න පුළුවන්. ඒක කිසි වවුලක් නැහැ. හැබැයි එහෙම හැදුවාම ගානේ සංකීර්ණත්වය ඉතාමත් වැඩි වෙනවා. හරිද? ඒකයි මම මෙතන පොඩි වෙනස්කමක් වඩ කරේ. මම ඒක අදාළ තැනදී පොඩ්ඩක් ආයෙ වඩ මතක් කරන්නම්. හරිද? දැන් මෙතනින් පස්සේ මතක තියාගන්න අපි මෙයාගේ ප්‍රවේගය විදිහට පාවිච්චි කරන්නේ මූල GL කියන දේ. මේ අවස්ථාවට කියන වැදගත්ම කාරණාවක් තියෙනවා. අන්න ඒ තමයි අපිට දැන් එයාලා ඇහුවනේ ප්‍රශ්නේ. මේ ගානේ මුලදීම අපෙන් ඇහුවා ඒ ලක්ෂයේ ප්‍රවේගය හොයන්න කියලා. එතකොට අපිට ප්‍රශ්නයක් එන්න ඕනේ. ඇයි එහෙම ඇහුවේ? හරි. එතකොට පේපර් එකේ කිසියම් ප්‍රශ්නයක් අපෙන් හේතුවක් නැතුව අහන්නේ නැහැ. හරිද? ඒතර ඔය අහපු ප්‍රශ්නෙටත් අනිවාර්යෙන්ම විශේෂිත හේතුවක් තියෙනවා. හරිද? අනේ හේතුව ගැලපෙන්නේ මෙන්න මේ අවස්ථාවට. අපිට මේ ඇල්ෆා බීටා හොයන්න නම් සරලනුවර්ති චලිතේ ආරම්භක අවස්ථාවේ විස්ථාපනය සහ ප්‍රවේගය කියන කාරණා දෙක අත්‍යවශ්‍යයි. හරිද? ඉතින් මේ ගානට අදාළ සරලනුවර්තයේ ආරම්භ වෙන්නේ මෙන්න මේ A කියන ලක්ෂයෙන්. මම ඔය කියන කාරණාව මගේ දෙවෙනි වීඩියෝ එකේදී විස්තර කරා. හරිද? ඉතින් පටන් ගන්න A පොයින්ට් එකේ නම් අපි ඔන්න ඔය A ලක්ෂයේ ප්‍රවේගය විස්ථාපනය දැනගෙන ඉන්නම ඕන. ඉතින් අන්න ඒ නිසා තමයි අපිට කලින් ගානේ මෙන්න මේ ප්‍රවේගය හොයන්න කියලා දුන්නේ. හරිද? ඉතින් අන්න ඒ හොයාගන්න ප්‍රවේග සහ විස්ථාපන දෙක තමයි අපි මෙතනින් ඉදිරිය භාවිතා කරන්නේ. හැබැයි මම ඔය සඳහන් කරපු කාරණාව හුඟක් ළමයි වැරදියට වටහාගෙන තියෙනවා. ඒ තමයි දැන් මම මෙතනදී කිව්වේ මොකද මේ A ලක්ෂයේ අපි ප්‍රවේගයයි විස්ථාපනය දැනගන්න ඕනේ කියලා මේ වැඩේ කරන්නේ. හරිද? හැබැයි හැම අවස්ථාවකම හැම ගානකම ඔය දේ අනිවාර්ය නැහැ. ඒ කියන්නේ මේ ස්වභාවයෙන්කේ විස්ථාපනය ප්‍රවේගය දැනගන්න එක අනිවාර්ය නැහැ. හරිද? මම කිව්වේ මෙහෙම දෙයක් අපිට ඇල්ෆා බීටා හොයන්න ඕන නම් සරල අනුවර්තය ආරම්භ වෙන අවස්ථාවේ විස්ථාපන සහ ප්‍රවේග ඕන කියලා විතරයි. හරිද? එතකොට මේ ගානට අනුව සරල අනුවර්තය ආරම්භ වෙන්නේ මෙතන. හරිද? අපි හිතමු ගාන දෙනකොට මේ විදිහට. ඒ කියන්නේ අංශුව O වලට අරන් ගිහලා අතාරින්න නැතුව මේ අංශුව පල්ලෙහාට අදින්න. ඊට B දක්වාම කියන B දක්වාම ඇදලා අතාරින්න. අන්න එතකොට ඒ වගේ ගානකදී සරල අනුවර්තය පටන් ගන්න B ලක්ෂණය. හරි. එතකොට මෙතන ප්‍රවේග තරණ ආරම්භය අපිට හොයාගත්තේ කිසිම වැඩක් නැහැ. හරිද? අපි මේ ඇල්ෆා බීටා හොයන්න ඒ අවස්ථාවේ ජාතිෂ කරන B ලක්ෂයේ තියෙන විස්ථාපනය සහ ප්‍රවේගය කියන කාරණා ටික. හරිද? පැහැදිලිද? ඒ නිසා පටල ගන්න එපා. අපිට ඕන සරල අනුවර්තයේ ආරම්භක අවස්ථාවේ ලක්ෂණ ටික. හරි. දැන් අපි යාගේ ප්‍රවේගය දන්නවා. හරිද? ඊළඟ මම කියව කාරණා නැතේ විස්ථාපනය. විස්ථාපනය ඕනේ. මේ විස්ථාපනය කියන්නේ මේ x value එක. ඉතින් x මනින්නේ a වල ඉඳලා. a වල නම් 15ට. දැන් මට ඕන a ලක්ෂයේ විස්ථාපනය. ඉතින් විස්ථාපනය මන්න තරට අදාළ විස්ථාපනය වෙන්නේ x සමානයි බිඳුව කියන්නේ. ඔක අපි හැමෝම දන්න කාරණාවක්. ඉතින් මම දැන් a පොයින්ට් එකේ විස්ථාපනය දන්නවා ප්‍රවේගය දන්නවා. ඊට අමතරව තවත් කාරණාවක් තියෙනවා. බලන්න මේ සමීකරණ දෙකේම t කියලා පදයක් අන්තර්ගතයි. ඉතින් මෙන්න මේ t කියන්නේ කවුද කියලා පොඩි ප්‍රශ්නයක් එනවා. අපි සාමාන්‍යයෙන් දන්න t කියන්නේ කාලය. හරිද? හැබැයි කාලය මනින්නේ කොතන ඉඳන්ද කියලා අපි හරියටම දැනගන්න. ඉතින් සාමාන්‍යයෙන් නම් අපි දන්න විදිහට ගානක ඔය කාලයම ඉන්න පටන් ගන්නෙ ගාන පටන් ගන්නකොට. දැන් මේ ගාන නම් O ලක්ෂී නම් අපි අතරින් සාමාන්‍යයෙන් අපි දන්න විදිහට ගානක කාලයම ඉන්න පටන් ගන්නෙ ගාන ආරම්භක අවස්ථාවේ ඉඳන්. හරි. ඒතර මේ ගාන ආරම්භ වෙන්නේ O ලක්ෂීනේ. ඒතර අපි හිතන්න O ලක්ෂී නම් කාලෙම ඉන්න නැති කියලා. හැබැයි ඇත්තටම මේ t මනින්නේ O වල ඉඳන් නෙමෙයි. ඒ කියන්නේ ගාන පටන් ගන්න තැන ඉඳන් නෙමෙයි. මෙයා මනින්නේ මේ මම ලිව්වේ සරල අනුවර්ති චලිතයට අදාළ සමීකරණය. එතකොට මේ t මනින්නේ සරල අනුවර්තය
පටන් ගන්න මොහොතේ ඉඳන්. හරිද? ඒ කියන්නේ සරල අනුවර්තයේ ආරම්භක ලක්ෂ්‍යය ඉඳන් තමයි යා මනින්න පටන් ගන්න. හරිද? දැන් එතකොට මම හිතන්නේ මේ සමීකරණයට දාලා අනිත් කාරණා ටික දැන් හරි. ඒ කියන්නේ විස්තපණය හරි, ප්‍රවේගයත් හරි. අපි නොදන්න t කියන පදේ මනින්නේ කොහොමද කියලා අපි දන්නවා. ඉතින් දැන් ඔය සඳහන් කරපු කාරණා භාවිතයෙන් අපි α β හොයමු. මම ඒ ලක්ෂ්‍යයට දාලා ලක්ෂණ ටික මෙන්න මේ විදිහට ලියාගත්තා. හරිද? දැන් අපි මෙන්න මේක ගුණාංග ටික 1 සහ 2 කියන සමීකරණ දෙකට ආදේශ කරනවා. එතකොට එකට දැම්මොත් x සමානයි බිඳුව. මෙතන l බෙදීම 3යි ධන cos omega t. t කියන්නේ බිඳුව නම් cos බිඳුව කියන්නේ 1. එතන මෙතන එන්නේ alpha. ධන sin omega t කියන්නේ බිඳුව. sin බිඳුව කියන්නේ බිඳුව. එතකොට බිඳුව යම් පදයකින් වඩනවා එන්නේ බිඳුව. අපි ඒක මෙතනින් නොලිය. එමු. එතකොට මට alpha ලැබෙනවා ඍණ l බෙදීම 3ක් විදිහට. හරි. මම දැන් alpha හොයලා ඉවරයි. ඉතින් අපි බීටා හොයන්න දෙවෙනි සමීකරණයට ආදේශ කරමු. ආදේශ කරොත් මූල gl සමානයි මෙතන sin omega t කියන්නේ බිඳුවයි. ඒතර මේ පදේ අපි අයින් කරනවා. cos omega t කියන්නේ 1යි. බීටා omega. අපි omega කියන කවුද කියලා කලින් හෙව්වා. omega ට අපිට ආවේ මූල 3යි g බෙදීම l කියලා. ඉතින් මේ ආදේශ කිරීම දැන් කරාම මට බීටාට උත්තරය ලැබෙනවා l බෙදීම මූල 3යි කියලා. හරි. ඔත් මෙතන ආදේශ කිරීම කළා සුළු කර ගන්න. ඔයාලට මේ උත්තරය ලැබෙයි. හරි. ඔන්න මම දැන් alpha beta සහ omega කියන නියත තුනම හෙව්වා. හරිද? ඉතින් මතක තියාගන්න මෙතනදී වැදගත් වෙන කාරණාව තමයි මෙන්න මේ ආරම්භක ලක්ෂ්‍යය. ඒ කියන්නේ සරල අනුවර්තයේ ආරම්භක ලක්ෂ්‍යයේ ගුණාංග ටික තමයි මම මේ කියන්නේ. අන්න ඒව ආදේශ කරලා තමයි මට alpha සහ beta හොයන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු අපේ ඊළඟට අහලා තියෙන ප්‍රශ්න මොකක්ද කියලා. ඊළඟට මම අහලා තියෙනවා එනයින් අංශුව a සිට b දක්වා යෙදෙන සරල අනුවර්තී චලිතයේ කේන්ද්‍රය හා විස්තාරය සොයන්න කියලා. අපි හොයාගත්ත alpha beta සහ omega ට අදාළ අගයන් මම මෙන්න මේ විදිහට 1 2 3 කියන සමීකරණයට ආදේශ කරලා ලියාගත්තා. ඉතින් මේ ලියාගත් අලුත් සමීකරණ වලට මම 1 dash 2 dash සහ 3 dash විදිහට නම් ලබා දුන්නා. මොකද අපේ හදාගත්තු 1 2 3 කියන සමීකරණය තමයි අර අපි හොයාගත්ත නියත භාවිතා කළාම මේ ආයි නැවත ප්‍රතිස්ථාපනය කළා තියෙනවා. මම දැන් ඔයාලට ඉතාම කෙටියෙන් මේ සමීකරණ භාවිතා කරලා අපි ගාණක් හදන ආකාරය නැත්නම් ගාණක් හිතන විදිය චුට්ටක් පැහැදිලි කරන්න. ඉතින් අපි දන්නවනේ මේ x කියන්නේ විස්ථාපනයන්. එහෙම නැත්නම් මම කියුවා x කියන්නේ අතනවන පිහිටුම හංගවන පදයක්. හරිද? ඒ කියන්නේ පොයින්ට් එක අපි නම් කරන පදයක් තමයි අතන මේ x කියන්නේ. ඉතින් අපි හිතමු a වලින් ඉඳන් l දුරක් පහළින් දෙන පොයින්ට් එක. ඉතින් ඔන්න කියන පොයින්ට් එක මට ඕන ප්‍රවේගය ඒ වගේම ත්වරණය හොයාගන්න ඕන. හරි? දැන් අපි මොකද? එයාගේ x value දාන්න විස්ථාපනය දන්නවද මම කියන්නේ? a වලින් ඉඳන් l දුරක් පහළින්. හරි? ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ප්‍රවේග ත්වරණ හොයන්න මේ විදිහට අපි දැන් x අගය දන්නවනේ. අන්නේ දන්න x අගය මෙතන භාවිතා කරලා මට පුළුවන් ත්වරණය හොයාගන්න. අපි දැන් සුළු කිරීම කරන්න ත්වරණය අපිට ලැබෙනවා. හරි. දැන් ත්වරණය හරි. ඊළඟට අපිට ඕන ප්‍රවේගය. ඒක ප්‍රවේගය ගන්න මෙහෙමයි. අපි එයාගේ x අගය දන්නවනේ. ඔය දන්න x value එක මෙතන භාවිත කරනවා. අන්න ඒ භාවිතයෙන් මට පුළුවන් මෙන්න මේ t හොයාගන්න. හරි. මොකද මේකෙන් දැන් මට තියෙන එකම නදන පදේ t විතරයි. ඉතින් මට t හොයාගන්න පුළුවන්. අන්න ඒ හොයාගන්න t මෙන්න මේ සමීකරණ භාවිත කරලා මට පුළුවන් එයාගේ ඒ මොහොතේ ප්‍රවේගය හොයාගන්න. ඉතින් මේ ප්‍රවේගයේ සෙයින් කියන කාරණාවට යද්දී අපිට මෙයාගේ කාලය ඒ ලක්ෂණය යාමට ගත කරන කාලය අපිට ඉබේම ලැබෙනවා. තවදුරටත් මේක පැහැදිලි කරවද හිතන්න ඔයා කිසියම් වූ ලක්ෂයක ප්‍රවේගය දන්නවා. හරිද? ඉතින් ප්‍රවේගය දන්නවනම් ඉතින් අන්නේ ගන්න ප්‍රවේගය මම මෙතෙන්ට ආදේශ කරලා මට පුළුවන් අන්න ඒ ලක්ෂයට යාමට ගත කරන කාලය හොයාගන්න. ඒ හොයාගන්න කාලයෙන් ඒක මෙතෙන්ට ආදේශ කරලා මට පුළුවන් හරියටම මම මේ ගන්න ප්‍රවේගය අයිති මොන පොයින්ට් එකකටද කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ x value එක මෙතනට ආදේශ කරලා එයාගේ ත්වරණය හොයන්න පුළුවන්. හරි. ඔන්න ඔයාලට තමයි මේ සමීකරණ වල භාවිතය සිද්ධ වෙන්නේ. මම හිතනවා ඔයාලට දැන් දල අදහසක් මේ සම්බන්ධයෙන් එන්න ඇති.
ඉතින් අපි යමු අපිට දෙන්න ප්‍රශ්නට. ඒ ප්‍රශ්නාවෙන් ඇහුවේ කේන්ද්‍රය සහ විස්තරය හොයන්න කියලා. කේන්ද්‍රය හොයන්න කිව්වම කෙනෙක්ට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැනටම මම මේ රූපසරණේ කේන්ද්‍රය මාක් කරන්න තියෙනවා. ඉතින් කේන්ද්‍රය මාක් කරන්න තියෙන්නේ මොකටද ආපහු කේන්ද්‍රයක් වන්නේ කියලා අවුලක් යන බුලන්න. හැබැයි පටල ගන්න එපා. මේ කේන්ද්‍රය හෙව්වේ මම ඔයාලට මුලින්ම හරිද මේ වීඩියෝ එක පළවෙනියම මම ඔයාලට පොඩි ඔප්පු කිරීමක් කරන්න ගන්න කියලා දුන්නා. අන්න ඒ පැහැදිලි කිරීමට තමයි මම මෙතන මේ කේන්ද්‍රය මාක් කරගත්තේ. එහෙම නැතුව මේ ගණන්ට අදාළව තවම මම කේන්ද්‍රය දින කොහෙද කියලා හරියටම දන්නේ නැහැ. ඉතින් මේ වෙලාවෙත් අපි කේන්ද්‍රය හොයන්න භාවිත කරනවා මම කලින් කියලා දුන්නු කාරණාව තමයි. ඒ කියන්නේ කේන්ද්‍රයේ තියෙන ලක්ෂණය මොකද්ද? ත්වරණය බිඳුව. හරිද? ඉතින් ඔය කාරණාව තමයි මම මේ අවස්ථාවේදී භාවිත කරන්නේ. කේන්ද්‍රයේදී x ඩබල් සමානයි බිඳුව වේ. ඒ කියන්නේ ත්වරණය බිඳුව. ඉතින් ඔය කියන කාරණාව මම 3 ඩෑෂ් සූත්‍රයට ආදේශ කළොත් මට ලැබෙනවා x සමාන l බෙදීම 3යි කියලා. හරි. ඔන්න මම කේන්ද්‍රය හොයලා ඉවරයි. අපිට දැන් ඊළඟට තියෙන්නේ විස්තරය හොයන්න. ඔන්න විස්තරය හොයන්න කියන කාරණාව තමයි හුඟ දෙන්නේ පටල ගන්න තැන. ඉතින් ඔය පටල ගැනීම නිසාම තමයි මම තුන්වෙනි වීඩියෝ එකේ ඔයාලට විස්තරය ගැන මොකක්ද කියලා පැහැදිලිව හඳුන්වලා දුන්නා. හරි. එතෙන්දී මම ඔයාලට කියලා දුන්නා විස්තරය කියලා කියන්නේ කේන්ද්‍රය සහ එයාගේ උපරිම ලක්ෂ්‍ය අතර තියෙන දුර. හරිද? දැන් අපි කේන්ද්‍රය කවුද කියලා දන්නවා. කේන්ද්‍රය තියෙන කොතනද කියලා දන්නවා. හැබැයි මගේ උපරිම ලක්ෂ්‍ය එහෙම නැත්නම් එයාගේ කෙලවර කොහෙද තියෙන කියලා අපි දන්නවා. හරි. හැබැයි අපිට ගාන දුන්නා. එයා පහළට යන උපරිම ලක්ෂ්‍ය B කියලා. එයා යන්නේ B දක්වා කියලා. හරිද? ඒතර අපි එයාගේ නම දන්නවා. හැබැයි ඒ සිට කොපමණ දුරක් පහළින් තියෙන කියලා අපි දන්නවා. හරි. දැන් නම දෙදෙන B කියලා. ඉතින් අපි දන්නවා. හරි. දැන් අපි එහෙනම් මුලින්ම කරන්න ඕන අන්න ඒ ලක්ෂ්‍යය හොයාගන්න එක. හරිද? කියන්නේ යාට තියෙන දුර. ඒ නම් යාට තියෙන දුර කියලා හොයාගන්න එක. ඒ හොයාගත්තට පස්සේ කේන්ද්‍රය සහ එයා අතර දුර මට හොයාගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මම භාවිතා කරන්නේ B ලක්ෂ්‍යය. එහෙම නැත්නම් උපරිම ලක්ෂ්‍යයේ තියෙන මෙන්න මේ කියන ගුණාංගය. හරිද? මේ කාරණාව මම ඔයාලට තුන්වෙනි වීඩියෝ එකේ කියලා දුන්නා. ඒතර උපරිම ලක්ෂ්‍යයකදී ප්‍රවේගයේ බිඳුව. හරි. ඉතින් මේ ප්‍රවේගයේ බිඳුව කියන කාරණාව මම 2 ඩෑෂ් කියන සූත්‍රයට ආදේශ කරනවා. ඉතින් මෙන්න මේක කාරණාව 2 ඩෑෂ් කියන සූත්‍රයට ආදේශ කරාම මෙන්න මේ විදිහට තමයි ලැබෙන්නේ. එතකොට මේ සමීකරණය බලන්න L ඔමෙගා කියන පද පොදුයි. හරි. මොකද මේ පැත්ත බිඳුවට සමාන වෙනදී ඉතින් මට මේ පද ඉවත් කරන්න පුළුවන්. ඊට අමතරව මේ පද දෙකෙන්ම මූල තුනක් පොදුයි. ඒ මූල තුනත් ඉවත් කරන්න පුළුවන්. ඉතින් එහෙම ඉවත් කරලා මම මෙන්න මේ මෙතන කිසිම පදයක් ඉතුරු නැහැ. කිසිම නේදයක් ඉතුරු නැහැ. ඔක්කොම කපලා අයින් වුණා. cos omega t මේ පැත්තට අරන් යන්න. හරි. ඍණ cos omega t සමානයි මෙතන ඉතුරු වෙන්නේ 1 බෙදීම මූල 3යි sin omega t. හරි. ඊළඟට මේ cos omega t මේ පැත්ත බෙදනවා. මේ මූල 3 උඩට අරන් යනවා. එහෙම අරන් ආවොත් මට ලැබෙනවා මෙන්න මේ විදිහට tan omega t සමානයි ඍණ මූල 3යි කියලා. සුළු කරාම අපිට ලැබුණේ tan omega t සමාන ඍණ මූල 3යි කියලා. දැන් අපිට කරන්න තියෙන්නේ මේ t හොයාගන්න එක. හරිද? ඒ හොයාගන්න t මෙතනට ආදේශ කරලා එතකොට අපිට පුළුවන් b ලක්ෂයේ විස්ථාපනය හොයන්න. හරිද? ඉතින් මොනවද අපි පාත් එක? ඉතින් පාත් එක යද්දි දැන් මුලින්ම අපිට t හොයන්න වෙනවා. එතකොට බලන්න මේ පැත්තේ තියෙන්නේ ඍණ මූල 3. හරිද? ඉතින් ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස අදාළව මම ඔයාලට PDF එක ලබා දුන්නා. ඉතින් PDF එකේ අන්තර්ගත කරලා තියෙනවා බිඳුව 30 60 45 90 කියන කෝණයට අදාළව sin cos tan අගය. ඉතින් මේ වගුව පරිශීලනය කරපු කෙනෙක්ට මතක් වෙන්න ඕන මේ මූල 3 දැක්ක සැනින් මේ මූල 3 කියන්නේ tan 60 කියලා. හරිද? ඉතින් මේක විසඳන්න මට මෙන්න මේ කියන අගයට අදාළව tan අනුපාතය කිසියම් වූ tan අගයක් ලබා ගත්තොත් මට මේ ඔමෙගා ටීට කෙලින්ම මෙතෙන්ට ලැබෙන කෝණය සමාන කරන්න පුළුවන්. හරිද? ඉතින් අපි සාධාරණ විසඳුම් වල කරේ ඔන්න ඔය වැඩේ තමයි. හරිද? අනේ දැනුම තමයි මෙතෙන්දී භාවිතා වෙන්නේ. ඉතින් මට දැන් හොයන්න තියෙන්නේ මේ ඍණ මූල 3 කියන්නේ tan කුමන කෝණයද කියලා. කියන්නේ
මෙන්න මේ අගේ ලැබෙන්නේ මොන කෝණේ tan අනුපාතයද කියලා අපි හොයන්න ඕන. හරිද? ඉතින් දන්නවා අපි 60ට අදාළව තමයි මූල 3 ලැබෙන්නේ. ඒතර මේ ඍණක් කොහෙන්ද ආවේ කියලා බලන්න තියෙනවා. ඒතර මම මේ ඍණක් එන ආකාර වලට කියලා දුන්නා. ඒක විදිහක් තමයි ඍණ කෝණ වලට අදාළව අපිට ඍණක් ලැබෙනවා. හරිද? හැබැයි මේ සරල අනුවර්තී චලිතයකට අදාළව ඍණ කෝණ ගැන කතා කරන්නේ නැහැ. ඊළඟට ආපහු ඍණක් ලැබෙන්නේ එයාගේ වෘත්තපාදේ. හරිද? ඒ කියන්නේ බිඳුවයි 90යි අතර සුළු කෝණවලදී tan again 100 දාන්න. ඊට පස්සේ මහා කෝණවලදී. ඒ කියන්නේ දෙවෙනි වෘත්තපාදයේදී tan ඍණ. හරිද? ඒ සියලුම tan අනුපාතයන් අවස්ථාවේ ඍණවල ලැබෙනවා. එතකොට මේ අවස්ථාවත් එක්ක ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයත් එක්ක මේ වගේ මොහොතකට අපිට මහා කෝණ ලැබෙන්න පුළුවන්. හරිද? ඒක පිළිගන්න පුළුවන් උත්තරයක්. හැබැයි ඍණ කෝණ කොහෙන්ද ලැබෙන්න බෑ. හරිද? අන්න ඒ කාරණා නිසා මම හිතනවා මේ ඍණ මූල තුන නැත්නම් මේ ඍණ කියලා ලකුණේ නැත්තේ මහා කෝණයක් නිසා. හරි. එතකොට ඔය කෝ කාරණාත් එක හිතලා බලුවම ඔයාලට තේරෙන්න ඕන මේ ඍණ මූල තුන ලැබෙන්නේ tan 120ට අදාළ. හරි. tan 120 ගත්තොත් අපිට ලැබෙන ඍණ මූල තුනයි කියලා. හරි. ඒක ලබා ගන්න විදිහත් මම මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා. මේ කාරණා ගැන පොඩි මොන හරි අවුලක් තියෙනවා නම් මුලින්ම ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස කියන වීඩියෝ එක බලන්න. ඊට පස්සේ සාධාරණ විසඳුම් කියලා වීඩියෝස් දෙකක් මම අප්ලෝඩ් කරලා තියෙනවා. අන්නේ වීඩියෝස් දෙකක් පොඩ්ඩක් බලන්න. ඒතරාර මේ වගේ දෙයක් කොහොමද විසඳුම ලියන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්. හරි. මම දැන් ඒ උත්තරේ ගෙලින් මෙතන ලියනවා. 120 කියලා කියන්නේ 2යි 5 බෙදීම 3ට. හරි. ඉතින් ඔය කාරණාව මෙහෙම ලියාගත්තාම මට පුළුවන් දැන් ඔමෙගා t කියන්නේ 2යි 5 බෙදීම 3 කියලා ලියන්න. හරි. ඉතින් දැන් මට පුළුවන් මේ ඔමෙගාගෙන් බෙදලා හරියටම t යුක්ත කරගන්න. හැබැයි අපි ඔන්න වැඩේ කරන්නේ නැහැ මෙතනදී. ඒකට හේතුව මෙන්න මේකයි. දැන් මේ අවස්ථාවේ මෙතනක් තියෙන ඔමෙගා t මෙතනක් තියෙන ඔමෙගා t. මට මේ ඔමෙගා t ට අදාළ ආව මේ අගය මෙතන දාස කරන්න වැඩේ ලේසි. ඒ නිසා මම මෙන්න මේ ඔමෙගා t මෙහෙම්ම තියාගෙන මේ සමීකරණයට අදහස් කරනවා. හරිද? අපි පොඩ්ඩක් මෙතනට b මම b කියලා නම් කරන මේ සූත්‍රය b කියලා නමක් දාගමු. මොකද මේක අපිට පස්සේ ඊළඟට ප්‍රශ්නයකදී අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කාලය හොයන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒකට පසුභාවිතය සඳහා මම පොඩ්ඩක් තියාගන්නවා. ඒ වගේම ඔයාලට තව පොඩි කාරණා කියන්න ඕන. මතකද මම මේ ගානේ මම කිව්වා දෙවෙනි වීඩියෝ එකේදී අපිට මේ a ලක්ෂයේදී ප්‍රවේග විද්‍යාවේ මූල 2gl කියලා. හරිද? හැබැයි මම මේ ගාන හදන්න එතන ප්‍රවේගය මූල gl විදිහට නෑ භාවිත කරන්නේ. හරි. එතකොට ඒකට හේතුව තමයි මෙන්න මේ කාරණාව. අපි මෙතන ප්‍රවේගයේ මූල 2gl කියලා භාවිත කරා නම් අවසානයේ මෙන්න මේ උත්තරයට මට ලැබෙන්නේ මූල 6ක්. හරි. මෙතන මට ලැබෙන මූල 6. එතකොට ඒ ලැබෙන මූල 6 මට මෙන්න මේ විදිහේ ත්‍රිකෝණමිතික අනුපාතයෙන් ලියන්න බෑ කොහෙද? يعني මේවයි කෝණකින් මට ලැබෙන්නේ නැහැ. හරිද? එතකොට මේ ඔමෙගා t මෙන්න මේ විදිහේ පැහැදිලි පිළිතුරක් ලැබෙන්නේ නැහැ. හරිද? ඒතර අපිට ලැබෙන ඔමෙගා t සමාන tan inverse ඍණ මූල 6 කියලා විතරයි. එතකොට එයා මෙතෙන්ට ආදේශ කරද්දී ගාන තවත් සංකීර්ණ වෙනවා. හරිද? ගාන කරන්න පුළුවන් බැරි කමක් නැහැ. සංකීර්ණත්වය ගොඩක් වැඩි වෙනවා. ඔන්න ඔකයි එතන තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒකයි මම මේ ගාන මෙන්න මේ විදිහට එහෙම නැත්නම් මෙන්න මේ වගේ උත්තරයක් ලැබෙන විදිහට පොඩ්ඩක් යාගේ ප්‍රවේගය වෙනස් කරගත්තේ. හරිද? මතක තියාගන්න ඔයාලට A level paper එකේ ගානක් දෙද්දි අනිවාර්යයෙන්ම ඔමෙගා t ට මෙන්න මේ විදිහ අපි දන්න කෝණයක් එන විදිහට තමයි ගාන දෙන්නේ. හරිද? මම කිව්වාගේ සංකීර්ණ ගානක් ලැබෙන්නේ නැහැ. හරිද? එහෙම ලැබුණොත් බොහෝ අවස්ථාවේදී ඔයාගේ අතින් සුළු කිරීමේ වැරද්දක් සිද්ධ වෙලා ඇති. දැන් මට පැහැදිලි නැති ඇයි මම අතන ප්‍රවේගය වෙනස් කරේ කියලා. හරි. දැන් මට තියෙන්නේ මෙන්න මේ හොයාගත්ත අගය මෙන්න මේ තැන් දෙකට ආදේශ කරන්න විතරයි. ආදේශ කරාම කළා සුළු කරන් ගියාම මට x ට ලස්සන උත්තරයක් ලැබෙනවා. හරි. මම මේ දේවල් පොඩ්ඩක් මකලා මේ පේජෙට මේ ලබාගත් දේ ආදේශ කරනවා. ඔමෙගා t කියන්නේ 2යි 5යි 3යි කියලා අපිට ආවා. මම අන්න ඒ ආදේශය මේ තැන් වලට භාවිත කරනවා. ඊට පස්සේ දැන් බලන්න L බෙදීම 3.
තේන දැන් අපිට ඕන cos 120 කියන්නේ කීයද කියලා. ඉතින් මේ ආකාරයේ අනුපාතයක් හොයන විදිය මම ඔයාලට ත්‍රිකෝණමිතිය පාඩමට දාලා කියලා දුන්නා. හරිද? ඒ කාරණා පොඩ්ඩක් මතක් කරනවා මෙතනින් ඉක්මනින්ම උත්තරේ ලියනවා. ඉතින් මේ කාරණාවට මොන හරි අපහැදිලිතාවයක් තියෙනවා ත්‍රිකෝණමිතිය සම්බන්ධ වීඩියෝ සීරීස් එකක් තියෙනවා. අන්න ඒ ටික පිළිවෙලට බලාගෙන යන්න. හරි. ඒතර cos 120 කියලා කියන්නේ cos දෙවෙනි වෘත්තපාදයේ ඍණ භාගය. හරි. ඉතින් ඒ ඍණ භාගය ආදේශ වෙද්දී ඒ ඍණයි මේ ඍණයි දාන L බෙදීම 6. sin 120 කියන්නේ දෙවෙනි වෘත්තපාදයේ sin ධනයි. ඒතර sin 120 අපිට ලැබෙන මූල තුන බෙදීම 2 විදියට. ඒ මූල තුන මේ මූල සුළු වෙනවා. සුළුට අපිට ලැබෙන්නේ L බෙදීම 2යි කියලා. දැන් මේ පන්තික සුළු කරගෙන ගියොත් අපිට ලැබෙනවා උත්තරේ විදිහට x සමානයි L කියලා. දැන් අපි එයාගේ උපරිම ලක්ෂණ නැත්නම් B කියන පොයින්ට් එක තියෙන තැන අපි දන්නවා. ඒ වගේම කේන්ද්‍රයත් අපි දන්නවා. දැන් තියෙන්නේ විස්තරය හොයන්න. ඉතින් විස්තරයට අදාළ උත්තරය අපිට ලැබෙනවා මෙන්න මේ සමීකරණය. කියන්නේ උපරිම ලක්ෂණයෙන් කේන්ද්‍රය අඩු කරාම අපිට එයා ලබා ගන්න පුළුවන් උපරිම ලක්ෂණයට A වලින් නම් දුර L කේන්ද්‍රයට වලින් දුර L බෙදීම 3. ඔක සුළු කරාම 2යි L බෙදීම 3 කියලා උත්තරය අපිට ලැබෙනවා. ඒතර විස්තරය 2යි L බෙදීම 3යි. හුඟක් ළමයි මේ විස්තරය සේම් ගැන කාරණා වරද්ද ගන්නවා. ඒ වරද්ද ගන්න තැනක් තමයි මෙන්න මේ පොයින්ට් එක. ඒ කියන්නේ හුඟ දෙනෙක් මෙන්න මේ විදිහට වැරද්දක් කරනවා. ඒ තමයි අපිට සුළු කරන් ගියාම x ට ලැබෙනවනේ L කියලා උත්තරය. හරිද? ඒ කියන්නේ B ලක්ෂයේ ගුණාංග. B ලක්ෂයේ ගුණාංගය තමයි ප්‍රවේගයේ බිඳුව වීම කියන කාරණා. ඉතින් ප්‍රවේග බිඳුව කියන කාරණාව ආදේශ කරලා අපිට මේ සුළු කරාම ලැබෙන්නේ x සමාන L කියලානේ. ඔන්න ඔය ලැබෙන උත්තරේ විස්තරය කියලා වැරදිට වටහාගෙන ගාන මෙන්න මෙතනින් නවත්ත. අන්නේම නැවතුවොත් විස්තරයට දාලා ලකුණු ලැබෙන්නේ නැහැ. ඒ අපි අතන හොයන්නේ විස්තරය නෙමෙයි උපරිම ලක්ෂණ. එහෙනම් B කියන පොයින්ට් එක අපි හෙව්වේ. විස්තරය වෙන්නේ යා කේන්ද්‍රය අඩු කරාම ලැබෙන උත්තරය. එහෙනම් දැන් මේ දෙන්න අතර දුර. හරි. ඉතින් මතක තියාගන්න මෙහෙම සුළු කරලා අපිට ලබා ගන්නේ x කියලා ලැබෙන්නේ A වල ඉඳන් උපරිම ලක්ෂයට තියෙන දුර. හරිද? ඉතින් මේ x මැන්නේ වෙනමත විස්ථාපනය මනින්නේ කේන්ද්‍රයේ ඉඳලා නම් අන්න එහෙනම් අපිට කෙලින්ම x ට ලැබෙන්නේ විස්තරය. හරිද? එහෙනම් හරියටම හරි. එහෙම නැති ඕනෑම අවස්ථාවක. ඒ කියන්නේ විස්ථාපනය මනින්නේ කේන්ද්‍රයෙන් නොවන ඕනෑම වෙලාවක කේන්ද්‍රය අනිවාර්යෙන් හොයලා තියෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නට හල් දෙන්නේ මුදාහල මොහොතේ සිට අංශුව B දක්වා යෑමට ගතවන කාලය. ඉතින් මේ කාලය හොයන්න අපිට මෙතනින් ඉඳලා ගන්න බොහොම පොඩි වැඩක්. මොකද අපිට ආවා ඔමෙගා t සමානයි 2යි π බෙදීම 3යි කියලා. ඉතින් මෙන්න මේ ඔමෙගාට අපි කලින් හොයාගත්තා ආදේශ කරන්න නිකම්ම t උක්ත වෙනවා. ඒ කියන්නේ මෙතන ඉඳන් B ලක්ෂය දක්වා යන්න ගතවන කාලය මට මෙතනින් ලබා ගන්න පුළුවන්. ඔමෙගා ආදේශ කරාම අපිට උත්තර ලැබෙන්නේ මෙන්න මේ විදිහට. හරි. හැබැයි දීපු උත්තරේ අපිට කාලයට දීපු පිළිතුර තියෙන මේ විදිහටම නෙමෙයි. ටිකක් වෙනස් විදිහට. ඒ කියන්නේ මේ පදයට අමතරව තවත් පදයක් තියෙනවා මේ ගන්න. ඒතර ඇයි අපිට දැන් මෙන්න මේ ලැබුණු කාලය මොකද්ද තියෙන වැරද්ද? ප්‍රශ්න කරන්නේ ඒක උත්තරේ මෙන්න මේකයි. අපෙන් අහලා තියෙන මුදාහල මොහොතේ සිට ගතවන කාලය. ඉතින් මුදාහල මොහොතේ ඉඳන් කියන්නේ මෙන්න මේ ඕවල සිට පහළට යන ගතවන කාලය. අපි දැන් හෙව්වේ A වල ඉඳන් මෙන්න මේ B ලක්ෂයට B මේ වගේ තැනක B ලක්ෂයට යන ගතවන කාලය විතරයි. O වල ඉඳන් A දක්වා අපි කාලය වෙනම හොයන්න ඕන. හොයලා මෙන්න මේ කාලයට එකතු කරාම වැඩේ හරි. ඉතින් OH අඩිතර මම B සමාන U ධන AT කියන සමීකරණ භාවිත කරනවා. අපි දන්න යාගේ වේගය 2GL ආරම්භ වේ බිඳුවයි. එයාගේ ත්වරණය G අපිට හොයන්න ඕන කාලය T1 කියලා මම දාගන්නවා. මොකද මේ කාලේ මම T කියලා ලියගත්තා. හරි. එතන මම T1 ලැබෙනවා G මෙහෙන් දාගත්තාම 2L බෙදීම G කියලා. ඉතින් මෙන්න මේ කාලය එකතු කරාම මට මුළු කාලය ලැබෙනවා. ඉතින් ගතවන මුළු කාලය සමානයි T1 ධන T. බලන්න උත්තරේ තියෙන්නේ මූල L බෙදීම G පොදු එළියට අරගෙන. ඉතින් මේ දෙන්නගෙන් මේ එළියට ගන්න පුළුවන්. ගත්තාම මෙතන ඉතුරු වෙනවා මූල දෙකක්.
මෙතන ඉතුරු වෙනවා 2.5 බෙදීම 3යි මූල 3ක්. හරි 2.5 බෙදීම 3යි මූල 3ක්. හරි ඔන්න ඔය විදිහට මම නාලේ ගතවන මුළු කාලය හැවුවා. ඉතින් සරල අනුවාදයේ චරිත අදාළ වීඩියෝ සීරීස් එකේ දිගම වීඩියෝ එක මේ වීඩියෝ එක. මොකද ඒකට හේතුව මට ඔයාලට කියලා දෙන්න ගොඩක් කාරණා මේකේ අන්තර්ගත වෙලා තිබුණා. හරිද? ඒ වගේම මට ඊළඟට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ වෘත්තය සම්බන්ධයෙන්. ඒ කියන්නේ වෘත්තය සම්බන්ධ කරලා කොහොමද මේ ආකාරයෙන්ම ගානක් හදන්නේ. හරිද? ඒ කියන්නේ මේ ඔක්කොම වැඩි කලිකේ සමීකරණ භාවිතයෙන්. හරි. ඒක සමීකරණ භාවිතයෙන් කරපු වැඩි අපි වෘත්තයක් නිර්මාණය කරලා ඒ දේවල්ම ඒ විදිහට මොන කියන්නේ ප්‍රවේගය, කාලය, ත්වරණය, ස්ථාපනය ඔය හැමදේම හොයනවා. හරි භාවිත කරන්නේ වෘත්තයක්. හරිද? නැත්නම් ජ්‍යාමිතිය. ඉතින් ඔය කියන කාරණා තමයි මම ඊළඟ වීඩියෝ වලට කියලා දෙන්නේ. අපි ඔය විෂය කාරණා දෙක සම්බන්ධයෙන්. ඒ කියන්නේ සමීකරණ සහ වෘත්තය කියන කාරණා දෙක ගැනම හොඳ එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි බය නැතුව මේ අවුරුද්දේ ඒ ලෙවල් ගන්නවට කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ නිසා මුලින්ම මම දැන් අද කියලා දුන්නේ සමීකරණ. ඉතින් ඕනෑම ගානක් ඔය සමීකරණ වලින් කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් වඩපත්. ඉතින් මම මේ කිව්ව කාරණා හොඳින් අවධානය යොමු කරන්න. මේ කිව්ව විදිහට වැඩි කරන්න අනිවාර්යයෙන්ම ඔයාට මේ අවුරුද්දේ සරල අනුවර්තය ගාන කොට දා ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එතෙක් ඔබ හැමදාම සුබ දවසක්.